ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝම. අද කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නයකට උත්තරයක් වශයෙන්. අහපු දේ තමයි ගොඩක් අයට වරන් තියනවලු කියලා දේවාල වලින් එහෙම කියලා තියෙනවා. සමහර අයට දැනෙනවලු වරමක් තියනවා කියලා. සිහිනෙන් ඇවිල්ලා හැම කියනවලු. ඥාතීන්. ඉතින් මෙහෙම තියෙන වරම ගන්නෙ කොහොමද කියලා ගොඩක් අය මගෙන් අහනවා. ඉතින් ඒකට පොඩි විස්තරයක් දෙන්න උත්සාහ කරනවා මේ වීඩියෝ එක තුලදී. ඒ නිසා ඉවරනකම් අහන්න අමතක කරන්න එපා. යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් subscribe කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඔබේ අදහස් කමෙන්ට් කරන්න. වරමක් තියනවත් ගන්නෙ කොහොමද කියලා අහනකොට මට හිතුණා මං වරන් සම්බන්ධව දාලා තිබුණු පරණ වීඩියෝස් අහපු නැති අය වෙන්න ඇති මෙහෙම කමෙන්ට් කරන්න කියලා. මොකද වරම් විදි ගැන මං කිව්වා. ඒ කියන්නේ වරමක් එන හැටි ඥාතිවරුන්ගේ වරන්ද දේවිගල්ලන්ගේ ආකර්ෂණයක්ද සංසාරේ තමන් පූර්ණේ කරපු දෙයක් නැවත සිහි ගැන්විලවලා මේ ආත්ම භාවයේ ඒ කාරණාව සඳහා උපාද වෙන නිසා ඒක තමන්ට ලැබෙනවද කියන එක ගැන වෙන් වශයෙන් යම් විස්තර කිරීම ගණනාවක් කරා. ඉතින් මේ වීඩියෝස් මේ channel එකේ දාලා තිනවා ගිහිල්ලා බලන්න. description එකේ අපිට කාල වෙලා තිබ්බොත් දාලා තියන්නම් අදාළ links ටික. එතකොට ඔය ගිහිල්ලා ඒක අහන්නේ. එතකොට සමහරට ගොඩක් අයට මේ අහන ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නත් ඉඩ කඩ තියෙනවා. හැබැයි එහෙම නැති අයට මම අද විස්තරයක් කියන්නම් මෙහෙම දෙයක්. මේ වරමක් කියපුවාම ඔයගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි අර ආවේශ වීමක් කියන එක. ඒක නැත්නම් දිෂ්ටි කියන වචනේත් භාවිතා කරනවා. දිෂ්ටිය කියන එකේදී කියවෙන්නේ දෘෂ්ටියක් කියන එක. දැක්මක් කියන එක. ඒ දැක්මක් කියනකොට දිෂ්ටි වෙනවා. දිෂ්ටි කියන වචනේදී අර ආවේශ වීම කියන වචනේ තමයි සුදුසු කියලා මම විශ්වාස කරනවා. ආවේශ වෙනවා කියන්නේ ශරීරගත වෙලා කෙලින්ම වෙනත් කෙනෙක් විදියට කතා කිරීම දක්වා යන ඒවා ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් මෙතනදී මේ වරන් දැන් අපි දන්නේ නැහැ දැන් මේ ප්‍රශ්න කරන අයගේ දිෂ්ටියක්ද? එහෙම නැත්නම් කනට ඇහෙන්න කවුරු හරි කතා කරනවද? සිතිවිලි මාලාවක් සිතේ මැවෙන වරමක්ද? එහෙම නැත්නම් ඔබට නිකන් ඉස්සරහින් චිත්ත රූප මැවෙනවා වගේ මැවෙන එකක්ද? අඳුන් බලන්න තියෙන වරමක්ද? එහෙම නැත්නම් ඔබ කරන ශාස්ත්‍රය දැන් වරමක් කියපුවාම ඔබට ඥාතිවරු ඉන්නවා කියලා කියන්න පුළුවන් දේවස්ථාන වලින්. හැබැයි මෙහෙම ගන්නකො. ඔබ වෛද්‍යවරයෙක්. ආයුර්වේද ඉගෙනගෙන යන දරුවෙක් තාම. ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට. ඔබටත් වරමක් තියෙනවා කියලා. දැන් ඔබ හිතා ඉන්නවා ඖෂධ වරමක් කියලා ඔබට ලැබෙනකොට ඒ වරම මේ බේත් දෙන්න හම්බෙන වරමක් කියලා. ඒ ආවේශ වෙලා සමහරට බේත් නියම කරන. එහෙම වරන් තියෙනවා. හැබැයි සමහරට ඔබ වෛද්‍ය වෘත්තිය හදාරගෙන යනවා නම් ඔබට ලැබෙන වරම මෙන්න මෙහෙ විදිය වෙන්න පුළුවන්. මොකද්ද? ඔබ වෛද්‍ය ක්‍රමයේ ඉගෙනගෙන ඒකේ මිනිස්සුන්ට වෙදකම් කරන්න පටන් ගන්නවා. දැන් ওই වෛද්‍ය ක්‍රමයේ ඇතුලේ තියෙන්නේ අපි හැදෑරීමක්නේ. හැදෑරීම ඇතුලේ හැබැයි අර නාඩි ශාස්ත්‍රයේ කෙනෙකුට ලේසියෙන් හදාරන්න අමාරුයි. ඒක තේරුම් ගන්න අමාරුයි. ඊළඟට ගෙට ගොඩ වෙනකොට බුලත් අතට ගද්දි මෙයාට තියෙන ලෙඩේ මේකයි කියලා හඳුනා ගන්න ශාස්ත්‍රයක් ඔබට තිබුණොත් කොහොමද? ඒක එක ගන්න. ඉතින් මෙන්න මේ ආකාරයට එක එක ආකාරයට බුලත් අත දිහා බලලා, බුලත් කොළ ගන්න දිහා බලලා, බුලත් කොළ වල පිහිටීම් බලලා සමහරට ඔයාලට ශාස්ත්‍රයක් ලැබෙනවා. ඔබ මේවා අත්හදා බලලා තියෙනවද? නෑනේ. ගුරුවරයෙක් නැත්තම් ඔබට ඔබ යම් අත්හදා බැලීමක් කර යුතුයි. මම මේ කියන්න ගියේ දැන් ඔබ වෛද්‍යවරයෙක් කියමුකෝ. වෙන්න ඉගෙන ගන්නවා තාම. ඔබට වරමක් තියෙනවා කියලා. ඉතින් ඉස්සෙල්ලා වරමක් තියෙනවා කියලා ආවේශ වීමක් නෙමෙයි මේ කතා කරන්නේ. වරමක් කියන්නේ අවසරයක් තියෙනවා. ඔබට දේව සමාගයෙන් හරි මළගිය ඥාතිවරයෙක්ගෙන් හරි ඔබට අවසරයක් තියෙනවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා නොපෙනෙන ලෝකයක් එක්ක එකතු වෙලා මේ ලෝකයේ යම් කිසි රාජකාරියක් කරන්න. වරමක් අවස්ථාවක්. එතනදී මෙහෙම හිතමු. ඔබ වෛද්‍යවරයෙක්. දැන් ඔබ ඉස්සල්ලාම වෛද්‍ය වෘත්තිය පටන් ගත්තට පස්සේ සිංහල ආයුර්වේද කියමුකෝ. පහුවද ඇඳලා වැලනෝ කැඩි මිනිස්සු වෙයිද බේත් ගන්න? නෑ. ඔබ දක්ෂයි ඔබේ හැකියාව තියෙනවා කියන එක මිනිස්සු අතර ප්‍රචලිත වෙන්න ඕන ඉස්සල්ලා. අන්න ඒ ප්‍රචලිත කිරීම සහ සෙනග අද්දවා ගැනීම, සෙනග ගෙනීම කියන එක සමහරට ඔබේ ඥාතීන් කරනවා. පුරාණ හිටපු ඔබේ ඥාතීන් ඔබ වෙනුවෙන් එතෙන්ට සෙනග ගෙනීම කරනවා. එච්චරයි ඒගොල්ලන්ට කරන්න දේ. මතක තියාගන්න ඔබට ලැබෙන වරමත් එච්චරයි. දැන් ඔබ හිතා ඉන්නවනේ ඥාති ඉන්නවා කියපුවම වරමක් තියනවා කියලා. ඉතින් ඔබ කරපු ශාස්ත්‍රයට සෙනග ගෙන්වා ගැනීම කියන දේ විතරක් නම වරමෙට තියෙන්නේ. ඉතින් ඒක ඔබ සෙනග ගෙනේ එතෙන්ට. කොහෙදෝ නැති සෙනග කන්දරාවක් ඔබට ගාවට එනවා. ඒතර ඔබේ වරමට අනුව ආර්ථිකය ඔබට සපිරෙනවා. ඒ වගේම
ඔබේ අර කරන දේ ඔබ ශාස්ත්‍රීය ඉගෙන ගන්න කරන්නේ. එතකොට මිනිස්සුෙකුට වරදක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් ඔබේ වරමෙන් නිවැරදිම දේ සිද්ධ වෙනවා. ඔබ ඥාතීන්ට පූජා තියනවා වෙන්න පුළුවන්. ප්‍රධාන මූලස්ථාන වලට ගිහිල්ලා අවුරුද්දට සැරයක් පොද පූජා තියනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වෙනුවෙන් ගෙදර දම්පින්කම් කරනවා වෙන්න පුළුවන්. මොකද ඥාතීන්ට වරමක් තියනවා කියලා කියන්නේ. හැබැයි ඔබට දිෂ්ටි වීමක්වත් ආවේශ වීම මේ මොකුත් නැහැ. එකම දේ තමයි ඒ ඥාතීන් එකතු වෙලා ඔබ ගාවට සෙනගද්දවා ගැනීම සහ ඔබේ භූමිය නිකන් වෛද්‍ය භූමියක් නෙමේ මිනිස්සු වෙනුවෙන් කැපවිච්ච වෛද්‍ය භූමියක් බවට පත් කිරීම. ඔබ එහෙම වෛද්‍ය භූමි දැකලා ඇති. කඩ නෙමේ මම මේ කතා කරන්නේ. සමහර අයගේ වෛද්‍ය කඩ තියෙනවනේ. වෙද මහතුන්ගේ කඩ මේ වෙද මහතුන්ගේ කඩ නෙමේ කියන්නේ. ඇත්තටම වෙද මහතුරු විදිහට වැඩ කරන පිරිසක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ ගාවට ඇදෙන්නේ සෙනග එයාලට තියෙන වරමට අනුවයි. ඉතින් මේ විදියට Tamanට තියෙන වරම මොකක්ද කියලා දන්නේ නැතුව ඔබ එක සැරේම ඥාතිවරයෙක් ඉන්නවා කියලා ආවේශ වීම හොයන්න යන්න එපා. සමහර දේවස්ථාන වලට ගියපුවාම කෙලින්ම කියනවා ඔබට කවුරුත් නැහැ. ඔබට ඥාතිවරයෙක් නැහැ. ඔබට එහෙම ආකර්ෂණයක් නැහැ. මොකද ඒගොල්ලන්ට පේන්නේ දිෂ්ටි වීමක් සම්බන්ධව විතරක් වෙන්න පුළුවන්. දේවාලෙන් පේන්නේ. හැබැයි ඔබට තියෙන්නේ මොකද්ද? තියෙන්නේ අර මිනිස්සු ආකර්ෂණය කිරීමේ හැකියාවක් විතරයි. ඒක පේන්නේ නැහැ. ඒක වරමක් විදිහට පේන්නේ නැහැ ඒගොල්ලන්ට. මම කියන්නේ හොඳම දේ තමයි මේක අහගෙන ඉන්නේ යම්කිසි කෙනෙක් ඉන්නවනම් වරමක් තියනවා අය කියලා කියනවනම් ඉස්සෙල්ලා ඒ වරම අහගන්න පුළුවන් නම් අඳුනකට ආරුඩයකට ගිහිල්ලා ඒක අහගන්න. මොකක්ද තියෙන්නේ කොහොමද තියෙන්නේ කොයි කාලේ වගේද හම්බෙන්නේ වගේ තොරතුරු අහුවට කමක් නැහැ. හැබැයි මේ හැමෝටම දිෂ්ටි වෙන්නේ නැහැ. මේ ආවේශ වෙන්නේ නැහැ. එහෙනම් ඔබ කරන්න ඕනේ මොකද්ද? අන්නේ තියෙන්නේ මොකද්ද කියලා හඳුනාගෙන තමන් යම් ශාස්ත්‍රයක් ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබ අහයි ගුරුවරයෙක් නැතුව ශාස්ත්‍රයක් ප්‍රගුණ කර හැකිද? ගුරුවරයෙක් නැතුව ශාස්ත්‍රයක් ප්‍රගුණ කර හැකිද? ඔව් ගුරුවරයෙක් නෙමේ ගුරු හරුකම් අවශ්‍යයි ශාස්ත්‍රයක් ප්‍රගුණ කරගන්න. කියන්නේ කාගේ හෝ මඟ පෙන්වීමක් පැහැදිලිවම අවශ්‍යයි. මේ මං channel එක තුරදී කරන්නේ මොකද්ද ඔබට? මඟ පෙන්වීමක්. ඔබ මතක තියාගන්න දැන් ගම්බාර අපච්චිට පහන තියන්න කිව්වා. ඒ කියන්නේ ගම්බාර දෙයියන්ට පහන තියන්න කිව්වා. එහෙම නැත්නම් සිද්ධ සූනියන් දෙයියන්ට මම පහන තියන්න කිව්වා. ඒක පුරාණයේ සිට පැවතෙන ක්‍රමවේදයක්. ඒක ඇති වරදක් නැහැ. එහෙම තියෙන අයට ගෙදර ආරක්ෂාව, තමන් යන ගමනක ආරක්ෂාව, තමන් කරන වැඩ කටයුත්තක දියුණුවක් අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. හරි විදිහට මේක පේ වෙලා කරගෙන ගියොත්. ඒකට අදාළ කන්නලව කිව්වා, ඒකට අදාළ ගාථා මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් දැන් මම ගුරුවරයෙක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ගුරු හරුකම් දැන් ඔබට ලැබෙනවනේ. මේක භාවිතා කරලා ඔබ අත්දැකීමෙන් යමක් කරන්න. දැන් ඔබ මට දැන් පේනවා එකක් කරලා ඊළඟට කරන්නේ මොකක්ද කියලා අහනවා. ඇයි ඔබට ආවේනික ක්‍රමයක් හදාගන්න බැයිද? ඉතින් ඔබ ගිහිල්ලා දෙයියන්ට වැදලා මට වරමක් දෙන්න කියලා කිව්වට ඒගොල්ලෝ මොනවද දෙන්නේ? මොකක් සඳහා අවසරයක්ද දෙන්නේ? අපි මේ මිතමුකෝ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැහැ ඉස්කෝලේ ගිහලා නිකන් අට පාස් නැත්නම් එහෙම නැත්නම් අපි මෙහෙම බලමුකෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරා විශේෂ කෝස් එකක් මුකුත් කරලා නැහැ. ඔබ යනවා ඉන්ටර්විව් එකට රස්සාවට. මේ යන්නේ මොකටද? වරමක් ඉල්ලගෙන. ජොබ් එකක් කියලා කියන්නේ වරමක් නෙති. ඒක ඉල්ලගෙන යනවා. ගිහලා ඉන්ටර්විව් ගිහලා ඉඳගත්තාම ඔබ කම්පියුටර් කෝස් එකක් කරලා තියෙනවද කියලා අහනවා. දැන් මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ? ඔබ නැහැ කියනවා. දැන් දෙන්න පුළුවන්ද වරම? දෙන්න බෑ. ඔබ ඉන්ටර්විව් කැඳෙව්වත් අනිත් සුදුසුකම් මත ඉන්ටර්විව් දැන් ඔබ සමහරට මල් පහන් පූජා කරනවා. ඔබ මල් පහන් පූජා කරනවා. හරි අර සීලවන්තව ගෙදර ජීවත් වෙනවා. හතර පොයට සිලුත් ගන්නවා. දැන් දෙවියන් වන්දනා කරලා වරමක් කිල්ලුවට වරමක් දෙන්න පුළුවන්ද? අවසරයක් දෙන්න ඔබ මොනවද දන්නේ? මේ කියන දේ හොඳින් තේරුම් ගන්න. අවසරයක් ලැබෙන්න දේව සමාගමකින් ඔබ මොනවද දන්නේ? ගණන් හදන්න අවසරයක් දෙන්න කියලාද කියන්නේ? විද්‍යාව සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙන්න වරයක් දෙන්න කියලාද කියන්නේ? එහෙම දේවල් දේව සමාගම් වල නැහැ. මළගේ ඥාතීන් ගාවත් එහෙම දේවල් නැහැ. ඒගොල්ලන්ට කර හැක්කේ සෙනඟ රැස් කිරීම, එහෙම නැත්නම් ශාස්ත්‍ර කීම, ශාස්ත්‍ර ප්‍රගුණ කරපු අය මේ ගිහිල්ලා හිටියොත් ඒ ශාස්ත්‍රයේ නැවත වාරයක් මහ පොළොවේ ඉන්න අයට දින එක තමයි කරන්නේ. ඒතර එහෙම ශාස්ත්‍රයක් ඔබ ඉස්සෙල්ලා ප්‍රගුණ කළ යුතුයි. අත්හදා බැලිය යුතුයි. අන්න එහෙම අත්හදා බලලා කැපකිරීමෙන් හොයන්න උත්සාහ කරන කෙනෙකුට මඟ පෙන්වීම පැහැදිලිවම නොපෙනෙන ලෝකේ හරහා සිද්ධ වෙනවා. වගකීමෙන් කියන්නේ. ඒකට ආරම්භයක් විදිහට තමයි ඔබට ආකර්ෂණයක් හදාගෙන තමන්ගේ තියෙන ආකර්ෂණය සුද්ධ කරගෙන ඉස්සරහට යන මඟ තමයි මම මුලින්ම පෙන්වුවේ. ඉස්සරහට යන මඟ තමයි මුලින්ම පෙන්වුවේ. ඒ කියන්නේ ගම්බාර දෙවියන්ට පහන් තියපුවාම යම් ආකර්ෂණයක් තමන්ට තියෙනවා නම් ඒවා බල ගැන්විලා දෝෂ දුරු වෙලා හරියට එනවා. ඔබ පේවීමත් අවශ්‍යයි. මස් මාංශයෙන් පේවෙන්න ඕන කෙනා මස් මාංශයෙන් පේවිය යුතුයි. සීලවන්තකමින් පේවෙන්න ඕන කෙනා සීලවන්තකමින් පේවිය යුතුයි. ඒ විදිහට ඒ කාරණා වලින් පේ වෙලා යම්කිසි කෙනෙක් හරියටම කරගෙන යනවා නම් එයාට
යමක් ලැබෙනවා. දේව සමාගම වල ආකර්ෂණය එනවා. දැන් ඔබ ගිහිල්ලා දේවාලයකට ගිහිල්ලා බුලත් තියලා බැලුවොත් එහෙම කියනවා ඔබට වරමක් ලැබෙන්න තියෙනවා. ඇයි? අර දේව සමාගමේ ආකර්ෂණය ඒ දේවාල වලට පේනවා. වරමක් ලැබෙන්න තියෙනවා. ඉතින් දැන් වරමක් ලැබෙන්න තිබ්බට දෙයියෝ බලා ඉන්නවා මොනවද දෙන්නේ? දෙන්න ඔබ යමක් ඉල්ලුවට දෙන්න බෑ. ඔබ ප්‍රගුණ කළ යුතුයි. ඔබ කැපකිය යුතුයි. එහෙනම් ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ එක්ක ඔබ වෛද්‍ය ක්‍රමය ආදාරන්න. නැත්තම් මෙහෙම කරන්න. අත්දා බලන්න මම ඔයාලට දේවල් ටිකක් කියන්න. ඔබට මෙහෙම පුළුවන්. යම්කිසි ඔබ දැන් ඔය දැන් තියනවා පොඩි බෙල්ලෝ දාලා කරන ශාස්ත්‍රය තියෙනවා. ඒවට තියෙනවා යంత్ర මන්ත්‍ර ක්‍රම. මම මේ ක්‍රම නැතුව ඔබට නිකන් අත්දා බලන්න ක්‍රමයක් මොන හරි දෙයක් බෙල්ලෝ දාලා දෙන්න පුළුවන්. හරිද? දැන් ඔබම හදා ගන්නවා ශාස්ත්‍රයක්. ඔබම හදා ගන්නවා ශාස්ත්‍රය. මම මේ ඉස්සෙල්ලා ඔයාලට මේක බාර දෙන්නේ ඔයගොල්ලෝ ටිකක් අර නිකන් ධනාත්මක වෙලා ඉස්සරහට එන්න. නිකම්ම ඉන්න මිනිස්සුන්ට නිකම්ම දෙයක් දීලා වැඩක්ද? සමාවෙන්න. නිකම්ම ඉන්න කෙනෙකුට මෙන්න මේ විදිහට ශාස්ත්‍රය කරන්න කියලා ඔයගොල්ලන්ට දීලා හරියන්නේ නැහැ. ඔබ යමක් ප්‍රගුණ කළ යුතුයි. සමහර විට ඔබේ ජීවිතය වූ ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න යන කෙනෙක් ඔබ. ඒ උත්තරේ හොයාගෙන යන විදිහ ඔබ දැන් එක තැන් වලට ගියා. ඔබට උත්තරේ හරි ගියේ නෑ. ඔබ දන්නවා දැන් බෙල්ලෝ ශාස්ත්‍රය. නිකමට බෙල්ලෝ ටිකක් අතට ගන්නවා. ඔබ බෙල්ලන්ගේ පාට ටිකක් ගන්නවා. මම මේ අදහසක් කියන්නේ නෑ. මෙහෙම ශාස්ත්‍රයක් බෙල්ලන්ගේ ශාස්ත්‍රය ওই ක්‍රමයට තියෙනවා නෙමෙයි තියෙන්නේ. නම් නිකන් ඔබට අදහසක් කියන්නේ. ඔබ ප්‍රශ්නේ හොඳට සාකච්ඡා කරනවා. කල්පනා කරනවා. මල් පහන් පූජා. අපි දැන් ඉස්කෝලේ යන කාලේ අර තුණ්ඩු ලියලා තුණ්ඩුවක් දාන්නේ අවශ්‍ය තුණ්ඩුව ගන්න කියලා. මෙහෙම ශාස්ත්‍රයක් ඔබට ප්‍රගුණ කරන්නත් පුළුවන්. මිනිස්සුන්ට පොදුවේ ඇතිවන ප්‍රශ්න ටික ගැන කොළ ටිකක් ලියලවලා ඒ ප්‍රශ්න වලට කොළ චූටි කොළ ටිකක් හරි ඒකේ අංක ටික දාලා ඔයා ගාව පොතක් තියාගෙන ඒ පොතේ දැන් ඔබ කියයි මම ශාස්ත්‍රය කරන්නේ ඒ ක්‍රමයටද කියලා නෑ මම ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඇතුළු අනිත් ශාස්ත්‍රය යන කෙනෙක්. නමුත් ඔබ යම් කිසි දෙයක් ප්‍රගුණ නොකර ඔබ යම් කිසි දෙයක් අත්දා නොබලා දේව වරමක් දෙන්න බෑ. ඥාති වරමක් එන්නේ නෑ. එහෙමනම් ඒ ඥාතිවරයා ප්‍රගුණ කරපු දෙයක් තියෙන්න ඕනේ ඔබට ලැබෙන්න. ඔබට වෛද්‍ය ක්‍රමයක් දෙන්න නම් ඔබ වෛද්‍ය විද්‍යාව පිළිබඳ යම් හැඟීමක් පොතක් කියලා හරි අවබෝධයක් තියෙන්න ඕනේ. මිනිස්සෙගේ ලෙඩක් දුකක් දැක්කහම ඒකේ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මම අර කියන්නේ කියපු කතාව කියලා ඉන්න. තුණ්ඩු දිග දාම්මා ප්‍රශ්න ටික තියෙනවා අපි ගාව. මිනිස්සෙක් ආවම ඕකෙන් තුණ්ඩුවක් ගන්න කියනවා. අත්දැක බලන්න මේ වගේ දේවල්. සමහර විට ඔබට වරමක් තියෙනවා ඔබට ඒක සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි බයිලා ගහන්න නම් එපා මිනිස්සුත් එක්ක. මම මේක කිව්වයි කියලා ඔබ දැන් ඔහොම ක්‍රමයක් අතදා බලලා රටට ලෝකෙට ලොකුවට බයිලා ගහලා මට පුළුවන් සාර්ථක කියන්න. එහෙම එන්න නෙමෙයි මේ කියන්නේ ඔබට යමක් ප්‍රගුණ කරන්න මගක් පෙන්වන්නේ. අදහසක් ගන්න, සිතවිලි ගොඩ නගා ගන්න. තුණ්ඩුවක් ගන්නවා. ඒකේ අංක අනුව තමන්ගේ පොතේ බලනවා, ලියාගත තැන නැත්තම් මතක තියා ගන්නවා. ඒකට තියෙන ප්‍රශ්නේ මොකක්ද? බොහෝ විට අර ගෙට ගොඩ වෙච්ච මිනිස්යාගේ ජීවිතේ අදාළ ප්‍රශ්නේ තමයි ඒ තුණ්ඩුවේ තියෙන්නේ. එතකොට ආවේ අපිට අහන්න පුළුවන් ඔබ ආවේ මෙන්න මේ ප්‍රශ්නය ගැන කතා කරන්නද? ඔබටත් පුදුම හිතේ සමහර විට "ඔව් මං ආවේ ඒකට" කියලා එයා කියයි. මෙහෙම වෙන්න නම් ඔබ මල් පහන් පූජා කරලා අර විදිහට පේ වෙලා පිරිසුදුව වැඩ කරන්න දැනගන්න ඕනේ. ඒතර බුලත් අතක් තියලා කතා කරන කෙනාට අර තුණ්ඩු ටික විතරයි සමහරට දෙන්නේ. ඒකෙන් එකක් ගත්තාම හරියටම හරි ප්‍රශ්නය ගාවට ගිහිල්ලා. ඔයා තේරුම් ගන්න. දැන් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. දැන් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඔබ ශාස්ත්‍රයක් දන්නවද? නැහැ. එහෙනම් එකින් එක ඔබ යම් කිසි දේවල් ප්‍රගුණ කළ යුතුයි. මම වෛද්‍ය ශාස්ත්‍රය ගැන මුලින් කිව්වනේ. ඉතින් වෛද්‍යකමක් ගැන ඔබ ඉගෙන ගත්තට පස්සේ ඉගෙන ගන්න නැතුව වරමක් දෙන්න බෑ. ඉගෙන ගන්න නැතුව වරමක් දෙන්න බෑ. ඔබ දැන් අපි හිතමු පෙර හිටපු වෛද්‍යවරයෙක්ම තමයි ඔබට ආවේශ වෙන්නේ. ඔබේ පවුලේ ඉන්න කෙනෙක්ම තමයි ඔබට ආවේශයක් වුණොත් ප්‍රශ්නයක් නැහැ. හැමෝටම ආවේශ දෙන්න බෑනේ. සමහර ශරීර කුඩු වලට දේවාත්ම හෝ මළගිය ආත්ම ඇතුල් වෙන්න බෑ. හැම ශරීර කුඩුවම ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වුණත් බොහොම සුළු වෙලාවයි රැඳෙන්නේ ඉවත් වෙලා යනවා. සමහර අය ශරීර කුඩු වලට ඇතුල් වුණාට කතා කරගන්න බෑ. එහෙම දේවල් දීලා නැහැ. හැංගීම් විතරයි දෙන්නේ. සිතවිලි විතරයි දෙන්නේ. ඉතින් මේ නිසා හැමෝටම මේ ආවේශ වීම බලාපොරොත්තු වෙන්න එපා. ජාතයෙන් හිටව පරියට වරමක් තියෙන්න පුළුවන්. ආවේශ වීම බලාපොරොත්තු වෙන්න එපා. එතකොට ආවේශ වීම නැති අයට කරන්න සිද්ධ වෙන්නේ Taman ශාස්ත්‍රයක් ප්‍රගුණ කරන්නම සිද්ධ වෙනවා. එහෙම ආවේශ වීමක් නැති කෙනෙකුට වරමක් තියෙනවා නම් අපි හිතමු වෛද්‍යවරයෙක් නම් පෙර ඉඳලා එන්නේ මෙහාට. ඒ වෛද්‍යවරයා කොහොමද ඔබට මේ ශාස්ත්‍රය දෙන්නේ? ආවේශ වීමක් නැහැනේ. එතකොට ඔබට ලියන්න බෑනේ. ආවේශ වීමෙන් නම් කෙලින්ම කියන්න පුළුවන් ආවල් ලෙඩේට අහවල් වට්ටෝරු ටික කියලා. තාවල් බෙට්ටි ගත්තාම හරි කියලා. ඉතින් ආවේශ වීමක් නැති කෙනෙකුට කොහොමද ඒක ලියන්නේ? හැබැයි මේෙන් පුළුවන්. ඔබ යමක් ප්‍රගුණ කරාට පස්සේ ඔබට නිකම්ම සිතවිල්ලක් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රගුණ කරලා තියෙන්නේ. ඔබ දන්නවා දැන් මේ අහවල් ලෙඩේට අහවල් ඖෂධ තමයි භාවිතා කරන්නේ.
හරිද? එතකොට සමහරට ඔබට නිකම්ම සිතුවිල්ලක් එනවා. ඔය ඖෂධ වට්ටුවරුවට මෙන්න මේ ඖෂධ ටිකත් එකතු කරුවොත් හොඳයි කියලා. අන්න ඒ සිතුවිල්ල ලබා දෙන්නේ එහෙනම් අර වරමට ඉන්න කෙනා. මෙහෙමයි වරමකින් ප්‍රයෝජන ගන්න. ඔබ වැරදියට මේ ගමනේ යන්න එපා. මේම යනවා ආයෙ ගිහිල්ලා පටලෙන්නත් එපා. මේ මුල ඉඳලා මම යමක් කියානාවේ ඔබට මේ මුල ඉඳලාමත් කිව්වා යමක් ප්‍රගුණ කරන්න කියලා. ඒ තියද්දි ප්‍රශ්න කරන්නේ ඔබ මර මතු පිටින් අත ගාලා. තේරුම් ගන්න නැතුව. ඉතින් වෛද්‍ය වෘත්තිය කරන කෙනාට ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන හැඟීමක් එන්න බෑ. මොකද ඔය හිත පිරිසුදු වෙ යුතුයිනේ. ආකර්ෂණයක් ලැබෙන්නේ හිත පිරිසුදු කෙනෙකුට. ඒතකොට එහෙ ඉන්න දේව සමාගමකින් වාගේ යම් කිසි ලොකු ආකර්ෂණයක් ඔබට දීලා තිබුණොත් ඔබ රාජකාරියෙන් පරිබාහිරව ඔබට ඕන දෙයක් පරිහරණය කරන්න ආශ්‍රය කරන්න ඔබට අවසර තියෙන්න පුළුවන්. හැබැයි රාජකාරියට ආවට පස්සේ ඔබට ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක අදාළතාවයක් වෙන්න බෑ. සමහරට ඔබ පුරුෂයෙක් නම් ඔබ ස්ත්‍රියකගේ ඕනෑම දෙයක් අතපොත ගාලවලා ඔබ වෛද්‍ය වෘත්තිය කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. ඔබේ හැඟීම්වත් ඔබේ අනවශ්‍ය විදිහටවත් ඔබේ සිතවිලි ක්‍රියාත්මක නොකර ඒ හැකියාව ඔබ ප්‍රගුණ කර යුතුයි. අන්න එහෙම ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට අර ශක්තිය ලබා දෙනවා. මොකද එතකොට මහ පොළොවේ වැරද්දක් එයා කරන්නේ නැහනේ. ඒ නිසා ඒ ශක්තිය ඔබට ලැබෙනවා. එතකොට ඔබ කරන්නේ වෛද්‍යවරයෙක් විදිහට පෙනී සිටීමයි. එතකොට වෛද්‍යවරයෙක් විදිහට පෙනී සිටලා වෙනත් කතන්දර වලට යන්න බෑ. වෙනත් කතන්දර වලට යනවා නම් ඒවා ඒ වෘත්තීය රාජකාරියෙන් පරිබාහිරව ඒක වෙනම කතාවක්. ඒවා අපි කතා කරන්නේ නැහැ. නමුත් ඒකත් ඒ තරම් සුදුසු නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට යමක් ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න අපි අර මං කියව බෙල්ල ප්‍රමේය වගේ දේවල් මොනවා හරි ධාතු ගැටයක් පාවිච්චි කරන තැන් තියෙනවා ඔබ දැකලා ඇති. ඔබ දන්නවා සමහර ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා අපි මේ දත් කැක්කුම් වලට එනකොට ඇන ගහනවා කියලා එකක් අහලා තියෙනවා. දත් කැක්කුමට අහලා තියෙනවා මේ වගේ ශාස්ත්‍රනේ. ඉතින් මේ වාගේ මොනවා හෝ ශාස්ත්‍රයක් ප්‍රගුණ කරනවා. සමහරවිට අපිට යාළුවෙකුට කියන්න පුළුවන් ඔබේ ප්‍රශ්නේ හිතාන සාමාන්‍ය බුලත් අතක්. බුලත් අතකට අවශ්‍ය කොළ ගන්න දන්නවනේ. බුලත් අතක් අර හොඳ කොළ තෝරන්නේ නම් නැතුව අහඹුලස අරගෙන එන්න. ඊට පස්සේ අපි ඇවිල්ලා බුලත් අත තිබ්බට පස්සේ මම බුදුන් ඇදලා ශාස්ත්‍රයට තමයි දැන් ඉඳගෙන ඉන්නේ. ඒ වෙලාවට බුලත් අත දුන්නා ඔබට බුලත් අත පරීක්ෂා කිරීමේදී ඔබට යම් හැඟීමක් ගන්න පුළුවන්. රයිට් මේ කියන්නේ අහවල් කාරණේ ගැන. නැත්නම් යාළුවෝ බුලත් අත තිබ්බට පස්සේ අපිට කියන්න පුළුවන් ඔතනින් බුලත් කොලයක් අරන් දෙන්නකෝ. ඔබ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරලා නම් ඔතනින් අපිට කියන්න පුළුවන් බුලත් කොලයක් දෙන්නකෝ කියලා කියන්න පුළුවන්. එතකොට එයා අතර තියෙන කෝකක් හරි දෙයි අපිට. ඒ කොලේ අතර ගත්තාම ඔයාට ප්‍රඥාවට එනවා මෙයාගේ තියෙන ප්‍රශ්න ටිකේ ස්වභාවය. හැබැයි ඔබට සබ්බ සකලමනාම හොයන්න නෙමෙයිනේ වරමක් දෙන්නේ. එක කාරණයක් හොයන්න. එක්කෝ ඔබට ලැබෙන්නේ ලෙඩ දුක් හොයන වරමක්. එතකොට අර බුලත් කොලේ දිහා දැක්කහම අපිට වැටහෙනවා ඒ බුලත් කොලේ පිහිටලා තියෙන ආකාරය අනුව කොතනද රෝගී තියෙන්නේ. මම උදාහරණයක් කියන්නම්කෝ. සමහරට ඒ කොලේ එක පැත්තක් ඇද වෙලා තියෙන්න පුළුවන්. මම මේ ශාස්ත්‍රය මතු පිටින් ඔබට යමක් ප්‍රයෝජනයක් ගන්නයි කියන්නේ. එහෙම නැතුව මේ ශාස්ත්‍රයේ ගැඹුරු කාරණාවක් නෙවෙයි කතා කරන්නේ. ශාස්ත්‍රයේ ගැඹුරු කාරණා කතා කරන්න ඕගොල්ලෝ තාම සුදුසු නැහැ. මම ඒව ගැන හිතලා බලලා තමයි ඔයගොල්ලන්ට යම් පසු කාලිනව ලබා දීමක් කරනවා නම් කරන්නේ. නමුත් ඔබ මේක ප්‍රගුණ කරුවොත් ඔබට ඉස්සරහට එන්න පුළුවන්. සමහරට කොලේ අර පිච්චිලා වගේ තියෙන්න පුළුවන්. කණා මැදිරියෝ කාලා වගේ තියෙන්න පුළුවන් ඒ කොලේ. ඒ තීරලා තියෙන තැන අනුව ඔබට තීරණය කරගන්න මෙන්න මේ තැන නම් රෝගයක් තිබිය හැකියි කියලා. අන්නේ ඒ සිතුවිල්ල සහ ප්‍රඥාව කියන එක අර නොපෙනෙන ලෝකයට සම්බන්ධ කෙනා හරහා ඔබට ලබා දීමක් කරනවා. මේන්න මෙතන නම් ගැටලුවක් තියෙනවා. මේ ශරීර කුඩු විදිහට සැලකුවොත් මෙතන තියෙන අනිවාර්යෙන් වකුගඩු මේ තැන පිහිටන්නේ මෙයාගේ මුත්‍රා සහ වකුගඩු සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියලා වගේ සිතුවිල්ලක් ඔබ ගොඩනගා ගත්තොත් අන්න ඒක සමහරට අර ආපු මිනිහට සාපේක්ෂව හරි වෙන්න පුළුවන්. ඉතින් මේවා ප්‍රගුණ කරන්න ඕනේ. කැප වෙන්න ඕනේ. ලොකු කාලයක් වෙන් කරන්න. මිනිස්සෙක්ව ආව වෙලාවට පමණක් කාලය වෙන් කරගනිමින් ඒ වෙලාවට විතරක් එතෙන්ටලා ඉඳගෙන මොන හරි ටිකක් කියන්න හදලා හරියන්නේ නැහැ. ඔබ මිනිස්සෙක් ආවත් නැතත් ඔබේ රාජකාරිය ඇතුලේ දිනපතා පේ වෙලා ඔබ මානසික මට්ටමින් ඒ තැන්වල රැඳිය යුතුමයි. එහෙම වුණොත් ඔබට මම මේ කියන කාරණා ඇතුලේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ මේ මට වරමක් තියනවා ගන්නෙ කොහොමද කියලා අර කට්ටනි මහත්තුරු පස්සේ ගිහිල්ලා දෙහි කපා දෙහි ලොරි ගණන් කපයි අහු දොරි ගමන් කපයි තමන්ට ලැබිච්ච වරමකුත් නැහැ ආකර්ෂණයකුත් නැහැ මොකුත් වෙලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම කරගන්න නැතුව නැත්තම් ඔබට තියෙන ආකර්ෂණයට තිබු ඥාතිවරයා හෝ ඒ ශක්තිය ඒ දේවාල වලින් සමහරලාට හිර කරගන්නවා. එහෙම කරන්න ශාස්ත්‍රයක් තියෙනවා. එහෙම කරගත්තාම ඔබට ඇති කෙහෙල් මලකුත් නැහැ. ඉතින් සමහර දේවස්ථාන වලට ගියම කියනවා ඔබට ඇති වරමක් නැහැ. ඒගොල්ලන්ට පේන්නේ අර ආවේශ වීම කියන වරම. එහෙම නැතුව ශාස්ත්‍රයක් ප්‍රගුණ කරනකොට ඇතිවෙන ආකර්ෂණ ශක්තියෙන් කියන ඒවා සමහර අයට පෙන්눔 කරන්නේ නැහැ.
එහෙම කෙනෙක් දේවාලයකට ගිහිලා බුලත් තිබ්බහම කියන්නේ ඔබට මුකුත් නැහැ වගේ තමයි. ඔබ ගැන මුකුත් විස්තරයක් කියන්නේ නැහැ තමයි. ඔබ ලොකු ශාස්ත්‍රයක් කරන කෙනෙක්. ඒ වුණාට ඔබ බුලත් තිබ්බහම ඒ කරන ශාස්ත්‍රය සම්බන්ධවත් සමහරලාට දේවස්ථානෙන් කියවෙන්නේ නැහැ. කියවෙන්නේ නැත්තේ ඔබේ රාජකාරිය දේව සමාගම් වලින් සමහරට වහලා තියෙන්නේ ඔබ ගැන විස්තර කරනවට. ඒවම වෙන්නේ ඔබ යම්කිසි විශේෂ රාජකාරියක් සඳහා මහා පොළොවට පැමිණි කෙනෙක් වුණොත් පමණයි. අනිත් අය ගැන සාමාන්‍ය ඉච්ඡර දාවතාවයක් නැහැ. හරි. මම මේ කිව්වේ නිතර මගෙන් ප්‍රශ්න කරන දෙයක් තමයි මේ ඥාතිවරයෙක් ඉන්නවා වරමක් තියෙනවා අපි ඒක ගන්නෙ කොහොමද කියලා කොච්චර හරි අහනවා. කාලයක් තිස්සේ දුක් විඳිනවලු. මේ දුක් විඳිනා ගන්න වරන් කියලාපුවාම ඔයගොල්ලෝ හිතන්නේ අර ආවේශ වීමක්මයි. නෑ ආවේශ වීමක් නෙමෙයි. මතකද යන මංගාවට ඇවිල්ලා තියෙන උදාහරණ ඕන තරම් තියෙනවා. ආවේශ වීමක් දක්වා යන්න අවශ්‍යතාවයක් නැහැ. Taman ශාස්ත්‍රය ප්‍රගුණ කරන්න. කරලා බලන්න. සාර්ථක නම් එච්චරයි. ඒ වගේ මොනවා හරි හොයනකොට ඔබට ඒ නොපෙනෙන ලෝකයෙන් මඟ පෙන්වීම කරනවා. අපි මහා විනිෂ්ක්‍රමණය කරවුවේ ආවට ගියාට නොබේ. සතර පෙරනිමිති දැක්කා. ඒකෙන් අවබෝධයට පැමිණියා. මේ සංසාර ගමන පිළිබඳ අවබෝධයට පැමිණියා. නැත්තම් ගෞතම බෝධිසත්වෝ අබිනිෂ්ක්‍රමණය කරලා ගිහිල්ලා සිවුරක් දාගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අහලා තියෙන සිවුරක් දාගන්නවා කියලානේ. දාගත්තා කියලානේ. ඒ කියන්නේ සුදු හරි පාට හරි මොකක් හරි කමන්නේ බ්‍රහ්මචාරී වෙලා ඒ බමුණන් විදියට හැසිරෙන්න අවශ්‍ය වෙන නැත්නම් ඒ ඊට අදාළ ආගමිකයන් හැසිරෙන විදිහට අවශ්‍ය වෙන ඇඳුමකුයි දාගත්තේ. එහෙම දාගන්න එයා කොහොමද දන්නේ? දන්නේ ඒවකට එහෙමයි හිටපු නිසා. එහෙනම් ඒක තමන්ගේ ඇහැට ගැටුණු නිසා. තමන් ඒ පිළිබඳව ටිකක් කල්පනා කරපු නිසා. ඒ අර දැක්ක සතර පෙරනිමිති ඇතුලේ එයාත් හිතන්න පටන් ගත්තා. ඒ සිතරවල ඒ අවබෝධයට පැමිණියා. අවබෝධයට පැමුණාම තේරුණා මේ අවස්ථා තුනේ හොඳම අවස්ථාව තමයි මේ සිවුරක් පැරදීම. එතනින් අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ හිතව පාර දිගේ එයා ගියා. ගියාට පස්සේ තමයි උත්තරේ හම්බුනේ. බුදු වීම. කොච්චර කට්ටක් කෑවද? ඉතින් බුදු වෙන්න නම් එහෙම කටු තමයි. හැබැයි මේ අපිට මේ ශාස්ත්‍රයක් හොයාගන්න අපි එච්චර කට්ටක් කනවද? ඇයි කන්න බැරි? ඔබ යන්න පරණ ශාස්ත්‍ර කරන වෙදමහතුරු ගාවට ගිහිල්ලා සාකච්ඡා කරන්න. සමාජයට නාඩි ශාස්ත්‍රයේ සම්බන්ධ වෙන්න වෙදමහත්යෙන් නම් ඔබට අසනීපයක් නැතුව වෙන්න පුළුවන්. යන්න ගිහිල්ලා පොඩි පඳුරක් තියන්න ඒ වෙදමහත්යන. තියලා මට අසනීපද කියලා බලන්න කියන්න. එතකොට එයා පරීක්ෂා කරන විදිහ ගැන ඔබ සැලකිලිමත් වෙන්න. කොහොමද ඒක වෙන්නේ? ඉඳ ගන්නකොට එයා අහපු ප්‍රශ්නේ මොකක්ද ඉස්සරලාම? ඒව ගැන අධ්‍යයනයක් කරන්න. ඔබට ගුරුවරුම අවශ්‍ය හැම වෙලාවෙම ගුරුවරයෙක් අවශ්‍යයි කියන තැන ඉන්න එපා. බුදු වෙන්න ගුරුවරු හිටියේ නැහැ කොහෙවත්. බුදු වෙන්න ගුරුවරු නැහැ. ඒ කියන්නේ අග්‍රගණ්‍ය ඵලය මොනයම් හෝ ශාස්ත්‍රයක නෙලා ගන්න නම් ගුරුවරු ඉඳලා හරියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. යම් ශාස්ත්‍රයක කෙරවල දකින්න නම් කෙරවලක් දකින්න බෑ මේ භෞතික ශාස්ත්‍රවල අපිට අපි ආයුෂ කාලෙම මදි. නමුත් සමා වෙන්න යම් ශාස්ත්‍රයක ලොකු ප්‍රවීණයෙක් තැනට එන්න නම් ප්‍රවීණයෙක් වෙලා මේ ලෝකෙට පේන්න නෙමෙයි තමන්ට තමන් පිළිබඳව සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න නම් ගුරුවරු ඉඳලා කරන්න බෑ. ගුරුවරු ඉන්න ඕනේ මග පෙන්නන්න. එච්චරයි. ඒගොල්ලෝ ගුරුවරු තමා. ගුරුවරු කියවලා අර තමා දන්න ප්‍රමාණය දක්වා ඉගෙනගෙන ගිහිල්ලා එතන නතර වුණොත් එහෙම වෙන්නේ ඇති වැඩක් නැහැ. ඒකම කර කර හිඳී. ඒ නිසා ඔබ යමක් ප්‍රගුණ කරමින් ඉස්සරහට යන්න. මග පෙන්වීම මමත් කරනවා. තව වේද මහතුරු තව channel හරහා කරනවා ඇති. තව ගමේ ගොඩේ ඉන්න වෙද මහතුරුන්ගෙන් ගිහිල්ලා යමක් ඇහුවොත් ඒගොල්ලෝ යම් අදහසක් දෙයි. ඒ අදහස් මැත්තේම රැඳෙන්න එපා. Taman දෙයක් ප්‍රගුණ කරන්න. තේරුම් ගන්න. Tamanට ගැළපෙන, Tamanට පහසු. ඊට පස්සේ ඒ කරනකොට ගොඩ අය අපිට විහිළු කරයි. ගොඩ අය ඔබට විහිළු කරයි. ඔබ නිකන් පිස්සෙක් විදියට දකි. එහෙම බැලුවොත් ලෝකෙ හිටපු සුපිරිම පිස්සා බුදුහාමුදුරුවෝ. ලෝකෙ හිටපු සුපිරිම පිස්සා මේ පිස්සන්ට සාපේක්ෂව මම මේ කියන්නේ. සුපිරිම පිස්සා බුදුහාමුදුරුවෝ. නමුත් ඔහුට දැනෙච්ච සිතවිල්ල ඔහු අතෑරියේ නැහැ. ඔහුට දැනෙච්ච ගමන ඔහු අතෑරියේ නැහැ. ඔහු ඒක හොයාගෙන ගියේ එච්චරයි. ගුරුවරු හොයාගෙන ගියා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒක තේරුමක් නැති වුණා. ප්‍රතිඵලයක් නැහැ. තමන්ගේ ප්‍රශ්නෙට උත්තර නැහැ ගුරුවරු ගාව. ඉතින් තමන්ගේ ප්‍රශ්නෙට උත්තර නැත්නම් ගුරුවරු ගාව මැරෙන්නද? බෑ හොයන්න ගියා. මම ඒවා වෙනම සිත නිවන මග කියන මාතෘකාවට කතා කරද්දී කතා කරන්න ඔබට මේ වෙනකොට බලන්න නැති අය ගිහිල්ලා බලන්න සිත නිවන මග කියලා වීඩියෝ මාලාවක් යනවා 1 2 3 4 කියමින් ඔබේ හැම දෙයක්ම අහන්න එතනත් ඔබට මේට දාලා දැනුම් සම්භාරයක් තියෙන බව මතක තියාගන්න. හිතන්න
හැකියාව ලැබෙන දේවල් ගැන එතනදී කතා කරන බව මතක තියාගන්න. එහෙනම් නිතර මගෙන් අහන ප්‍රශ්න තමයි වරම් මාලාවල් පිළිබඳව ගන්නේ කොහොමද කියන එක පිළිබඳව. එහෙනම් මේකත් ඒකට උත්තරයක් වෙයි. අලුත් දෙයකින් හම්බෙමු. ඔබේ අදහස මොකක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේවා වැදගත් වෙයි කියලා හිතන අය අතර ෂෙයා කරගන්න. විශේෂයෙන් subscribe කරලා notification bell icon එක call කියලා දාගන්න. එහෙම වුණොත් මේ මම කතා කරන හැම දෙයක්ම මග නොහැරෙන නැරඹීමේ ඇහිීමේ හැකියාව තියෙනවා. මොකද මට තේරෙන දේ තමයි මුලින්ම මම වරන් සම්බන්ධව දාපු වීඩියෝ බලපු නැති අය තමයි මේ අලුත් වීඩියෝ බලලා මට වරමක් තියෙනවා ගන්නේ කොහොමද කියලා දුරකථන මාර්ගයි ඒ හැම දෙයක්ම අහන්නේ. අපිට මේ අවස්ථාව ලැබුණොත් ඔබට ඔබව සම්බන්ධ කරගන්නම්. තාම එහෙම අදහසකින් නෙමෙයි මේ යන්නේ. මේක කරන්නේ ඔබට දැනුම ලබා දීම උදෙසායි. ඒ නිසා රැඳී සිටින්න හැම දිනකටම තෙරුවන් සරණයි. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.